සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්
අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ප්‍රකීර්ණක කියන වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. තමා කැමති මද සැපය අත්හරින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහත් වූ සැපයක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් පොඩි පොඩි සැප අත්හරින්න කියලා දේශනා කරන්නේ. ඒ පිළිබඳව කරුණු කාරණා ටිකක් අපි මේ ගාථා රත්නයෙන් සාකච්ඡා කරමු. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මහත් වූ සුවයක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැපය අත්හරින්න. අපේ භාග්‍යතුන් වහන්සේ කවුරු අරබයා මේ ගාථා රත්නයේ දේශනා කොට වදාලාද? පින්නතුනි, රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා අහපු ප්‍රශ්නයකට උත්තරයක් හැටියට තමයි මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ අපේ පින්නතුන් දන්නවා විශාලා මහනුවර ත්‍රිවිධ බයක් ඇති වුණා. දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය. විශාලා මහනුවර කියලා කියන්නේ හරියට නිකන් මිහිබට දිව්‍ය ලෝකයක් වගේ. දුප්පත් කෙනෙක් හොයාගන්නවත් නැහැ. යාචකෙක් ඇත්තේම නැහැ. බොහෝම ඉසුරුමත් ජීවිත ගත කරන අය. හැමෝම ධනවත් අය. ඊටාම සමගි සම්පන්න පිරිසක් ජීවත් වෙච්ච නුවරක් තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. රජවරුම හිටිය කියලා සඳහන් කරනවා 7707 දෙනෙක්. එකම රාජ්‍යයක්. රජවරු 7707 දෙනෙක් පාලන කටයුතු කරනවා. මොනතරම් සමගි සම්පන්නද කියලා හිතන්න. සප්ත අපරිහානීය ධර්ම මේ ලිච්ඡවීන් ළඟනි තිබුණේ. සමගිව රැස් වෙනවා. සමගිව සාකච්ඡා කරනවා. සමගිව විසිර යනවා. මේ කාරණා ටිකම කොච්චර වටිනවද? අපිත් එක්ක සංසන්දනය කරන්න. සමහරලාට රැස්වීම සමගිව සිද්ධ වෙනවා. සාකච්ඡාවේදී නොයේක් ප්‍රශ්න. ඕනෑම රැස්වීමක පිරිසක් ළඟ විවිධ මත තියෙන්න පුළුවන්. මොනතරම් මත එක එක්කෙනා ඉදිරිපත් කළත් තීරණ අරගෙන අන්තිමට විසිර යනකොට හැමෝම එක තීරණයකට ඇවිල්ලා විසිරෙන්න ඕනේ. හැමෝම ගරු කරන හොඳම තීරණයට සියලු දෙනාම අවනත වෙන්න ඕනේ. නමුත් සාමාන්‍ය මිනිස්සු අතර ඒ තත්ත්වය හුඟක් අඩුයි. නමුත් ලිච්ඡවීන් ළඟ ඒක හොඳට තිබුණා. ස්ත්‍රීන් සම්බන්ධයෙන් ලිච්ඡවීන් ළඟ ඉතා උසස් ගතිගුණ තිබුණා.
ස්ත්‍රී වර්ගයාගේ ආරක්ෂාව පිළිබඳව ඔවුන් බොහෝම උනන්දු වුණා. සඳහන් කරනවා රජවරු 7707 දෙනෙක් හිටියා. මාලිගාත් 7707ක් තිබුණා. ඔවුන්ට ස්නානය කිරීම සඳහා පැම්පකුණුත් 7707ක් තිබුණා. ඒ ප්‍රමාණයටම උයන්, ඒ කියන්නේ මල් උයන්, පළතුරු උයන්, මේ හැම දෙයක් මේ විදිහට තිබුණා. මේ තරම් දියුණු ශාස්ත්‍රීය මේ රාජ්‍යයට පස්සේ කාලේ මහා විපතක් වුණා. ඒ තමයි දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය කියන මේ ත්‍රිවිධ බයක් එළඹෙන්න ගත්තා. මිනිස්සු සාපිපාසාවෙන් මැරෙන්න ගත්තා. මැරෙන මිනිස්සු වලලන්න කෙනෙක් නැතුව ගියා. ගෙවල් ඇතුළෙම කුණු වෙන්න ගත්තා. විස බීජ පැතිරෙන්න ගත්තා. තව ලෙඩ රෝග බහුල වෙන්න ගත්තා. මිනි කුණු ගඳට අමනුෂ්‍යය ඇබ්බැහි වුණා. තවත් කරදරේ වැඩි වෙන්න වුණා. අන්තිමට පිරිස තීරණය කළා මේ වාගේ කරදර එළඹෙන්නේ රජුන් අධාර්මික වුණාමයි. බොහෝ දෙනා මැරෙනවා. යන්තම් ජීවිත රැකගෙන ඉන්න අය රජු ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි පරම්පරා 7ක් මේ රාජ්‍ය දෙව්ලොවක් වගේ වැබලුණා. මෙහෙම කරදරයක් කවදාවත් තිබුණේ නැහැ. රජු අධාර්මික වුණාම රටවල් වලට මෙවන් කරදර එන බව සඳහන් කරලා තියෙනවා. එහෙම කියහම රජුරු කියනවා ප්‍රධාන රජුරු මම අධාර්මිකයි කියලාද කියන්නේ? මං වැරදි කියලාද කියන්නේ? පුළුවන් නම් අධාර්මික තැනක්, වැරදියට කටයුතු කරපු තැනක් මට හොයලා පෙන්නන්න කියලා. නමුත් කාටවත් එහෙම දෙයක් හොයාගන්න බැරුව ගියා. අන්තිමට හැමෝම සමගිව නැවත රැස් වුණා. සියලු දෙනාම සාකච්ඡා කළා. මොකද්ද මේකට කරන්නේ? සමහර අය සඳහන් කළා පූර්ණ කාශ්‍යප ආදී මේ ෂට් ශාස්ත්‍රවරු අපේ රාජ්‍යයට එක්කෙමු. ඔවුන් හරීම නැනවත්. ඔවුන් හරීම ගුණවත්. ඔවුන් හරීම සිල්වත්. ඒ සිල්වත් ගුණවත් නැනවත් උතුමන් මේ රාජ්‍යයට වැඩියහම මේ තියෙන කරදර දුර වෙලා යයි කියලා. සමහර කෙනෙක් යෝජනා කළා නෑ අපි බුදුරජාණන් වහන්සේ වැඩමවමු. උන්වහන්සේ සියලු දෙනාටම වඩා බලවත්. කර්මයේ කර්මඵලය හොඳටම දන්නවා. මෙලව පරලොව දියුණුව ගැන උන්වහන්සේ දකිනවා. සත්වයාගේ සාංශාරික ස්වභාවයත් දන්නවා. මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් මතු අනාගත ජීවිතයත් හැම එකක්ම දන්නවා. තුන් කාලයේම හොඳට වැටහෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වැඩමු. පින්නතුනි විවිධ මත දරපු විවිධ අය එක් කරගෙන යමු. විවිධ බලිබිලි පූජා කරමු කියපු හැමෝම ඒ ප්‍රකාශයට එකඟ වුණා. කවුද බුදුරජාණන් වහන්සේට ආරාධනාව කරන්නේ? මහාලි ලිච්ඡවි කියන රජුරු බිම්බිසාර රජුරුවත් එක්ක භාග්‍යතුන් වහන්සේ හම්බ වෙලා බණහල සෝවාන් වෙච්ච කෙනෙක්. මහාලිටම තමයි බාර වුණේ ඒ කාර්යය. බොහෝ පඳුරු පාක් උඩන් හොයලා දුන්නා. ඒ සියල්ලත් අරගෙන අතවැසි පිරිසකුත් එක්ක බිම්බිසාර රජුරු මුණ ගැහිලා රජුරවන්ට මතක් කළා අපිට මහ විපතක්. ඒ විපතෙන් අපිට බේරෙන්න නම් භාග්‍යතුන් වහන්සේ අපේ රාජ්‍යයට වැඩමවන්න ඕනේ. මහරජාණෙනි අපිට ඒකට උදව් කරන්න කියලා. බිම්බිසාර රජුරු කියනවා උඹලගේ ආරාධනාව උඹලම කරපල්ලා කියලා. පසුබට උනේ නෑ. භාග්‍යතුන් වහන්සේ නම් මහා කරුණිකයි. අපි යමු. මහා ලිච්ඡවි ඇතුළු පිරිස භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා ආරාධනාව කරලා කාරණාව සඳහන් කළා.
අපේ බුදුරජාණන් වහන්සේත් ආරාධනාව බාර අරගෙන බැලුවා කොයිතරම් සත්ව සංහතියකට යහපතක් කරන්න පුළුවන්ද මේ ගමනේදී. පළවෙනි වතාවට රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉවර වෙනකොට 84000ක් තරම් ප්‍රාණීන් ධර්ම අවබෝධය ලැබනවා කියලා දැක්කා. ඔවුන්ගේ සැනසීම, ඔවුන්ගේ සතුට, ඔවුන්ගේ සුගතිය වෙනුවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ගමනට එකඟ වුණා. ආරාධනාව බාරගත්තා. ඒ පිරිස ගියාට පස්සේ බිම්බිසාර රජුරු ඇවිල්ලා අහනවා ස්වාමීනි ලිච්ඡවීන්ගේ ආරාධනාව බාරගත්තද? ඔව් මහරජා. ස්වාමීනි මදක් ඉවසන්න. කාලේ මම දන්වන්නම්. පින්නතිනේ රජගහ නුවරේ ඉඳලා ගංගා නදිය ගාවට යොදුන් 5ක් තියෙනවා. ගංගා නදී එහා පැත්තේ ඉඳලා විශාලා මහනුවරට යොදුන් 3ක් තියෙනවා. ගඟ ඇරුණාම යොදුන් 8ක් මාර්ගය. බිම්බිසාර මහරජුරු ගංග ගාවට යනකොට පන්සල් 5ක් හැදුවා. පොඩි පන්සල් නෙමෙයි. බුද්ධ ප්‍රමුඛ 500කට වැඩ ඉන්න. අතීතයේ දියුණුයි. බොහෝ ධර්ම දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා. අතීතයේ දියුණුව ත්‍රිපිටකයේ හොඳට පෙන්නලා තියෙනවා. ඒ දියුණුව තේරුම් ගන්න තියෙන තවත් තැනක්. 500ක් දෙනාට වැඩ ඉන්න පුළුවන්. පන්සල් 5ක්. රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, සක්මන් මළු, කුටි සෙනසුන්, දානශාලා, පැන් පහසු වෙන තැන්, පඬු පොවන තැන්, මේ ආදී සියලුම පහසුකම් සහිතව පන්සල් 5ක්. ඉතා කෙටි කාලෙකින් ගොඩ නගන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ වස් කාලට තමයි රජගහ නුවර වැඩලා ඉන්නේ. වස් කාලට රජගහ නුවර වැඩියා. වස් එළඹෙනකන් තමයි රජගහ නුවර ඉන්නේ. ඉතින් විශාලාවට වැඩලා අප වඩින්න ඕනේ. වසට. පින්නතුනි. රජුරු පන්සල් ටික ඔක්කොම හදලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි විශාලාවට වඩින්න කාලේ හොඳයි. අපි වඩිමු. යොදුන් 5ක් මාර්ගයේ සම්පූර්ණයෙන්ම කඳු ගැට තුනී කරලා වලවල් පුරවලා උදුළු ගාලා සුදු වැලි අතුරලයි තියෙන්නේ. වේළුවනාරාමේ දොරකඩ ගාව ඉඳලා බිම්බිසාර මහ රජුරු පළවෙනි පන්සල ගාවට යනකම් මල් පාවඩයක් දාලා තියෙනවා. එහෙම සඳහන් කළේ පින්නතේ භාග්‍යතුන් වහන්සේ දවසකට වදින්නේ යොදුනයි. යොදුනක් වැඩලා නතර වෙනවා. ඒකයි මේ පන්සල් 5ක් හදන්නේ. යොදුනෙන් යොදුනට පන්සල් හදනවා. ඒ භාග්‍යතුන් වහන්සේ යොදුනයි වඩින්නේ. මල් පාවඩෙත් එළලා තමයි රජුරුව මතක් කළේ ස්වාමීනි වඩිමු. මග දෙපස පහන් දැල්වලා කෙසෙල් තොරන් හදලා පුන් කලස් තියලා තොරන් බැඳලා දජ පතාක ලෙල දෙන්න සූදානම් කරලා මාර්ගයේ හරියට දිව්‍යමය මාවතක් වගේ. අර පාවාඩි කොච්චර මල් තියෙන්නේ නැද්ද? සඳහන් කරනවා දන මඩල දක්වා එරිනව මල් කියලා. තියෙන පියවරක් ගානේ දණිහ ගාවට මල්. කොහොම මල් පූජාවක්ද? එහෙම පූජා ලබන්න සංසාරේ කොහොම පූජා කරලා තියෙන්නේ නැද්ද? ඒකේ සීමාවක් නැහැ. යදුන් 5ම වැඩියා. බිම්බිසාර රජුරු නැව් දෙකක් එකට කරලා සත්‍රුවණින් සරසලා තිබුණා. 500කට අසුන් පනවලා තිබ්බා. බුද්ධාසනයේ මැද පනවලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ නැවට වැඩම කළා. නැව් පිටත් වෙන්නයි සූදානම. බිම්බිසාර රජුරු කරවටක් වතුරේ බැහැලා බුදුරජාණන් වහන්සේට අඬ ගහලා කියනවා ස්වාමීනි විශාලාවේ නතර වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ නැවත රජගහ නුවරට වඩිනතුරු
බිම්බිසාර ගම් යුරට වෙලා බලාගෙන ඉන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ යදුනක් නැවෙන් වැඩලා විශාලා මහනුවරට සේන්දු වෙනකොට ලිච්ඡවි රජවරු කරවටක් වතුරේ බැහැලා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ නැවෙන් විශාලා මහනුවර පැත්තට ගම් යුරේ සිරිපා ධාතුව තියෙනවත් එක්කම මහා මේඝ වලාවන් හාත්පසින් නැගිලෙවිලා ගර්ජනා කරමින් පොකුරු වරුසා වැක්කිරෙන්න පටන් ගත්තා. විශාලාවම හෝදගෙන එක පාරක් ජල පහරක් ආව හරියට නිකන් මිනිස්සුන්ගේ දන මඩල දක්වා වතුර. දෙවනි ජල පහර එනකොට මිනිස්සුන්ගේ ඉන ගාවට වතුර. විශාලාවේ තිබිච්ච මල කඳන්, කුණු ගොඩවල්, ඇටකොටු සේරම මේ වතුරෙන් හොදලා අයින් කළා. දැන් විශාලාව භාග්‍යතුන් වහන්සේ වඩින්නත් කලින්ම භාග්‍යතුන් වහන්සේ පිළිගන්න සූදානම් බොහොම පවිත්‍රයි. ලිච්ඡවි රජවරු කල්පනා කළා බිම්බිසාර රජුරු යම්සේ බුදුරජාණන් වහන්සේට උපහාරයක් දැක්වවද ඊට වඩා ලොකු උපහාරයක් අපි දක්වන්න ඕනේ. රජුරුවන්ගේ පූජාවට වඩා සියල්ල උසස්. බිම්බිසාර රජුරු බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් කුඩයක් උඩ කුඩයක් තියලා කුඩ දෙකක් ඉහෙළුවා. මහරහතන් වහන්සේලාට එකක් ඉහෙළුවා. ලිච්ඡවීන් භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් කුඩ හතරක්ද රහතන් වහන්සේලාට දෙකක්ද ඉහෙළුවා. විශාලා මහ නුවර කූටාගාර ශාලාව සුවඳ පිරිවඩ කරලා පටපිලියෙන් වියන් බැඳලා බොහෝම අලංකාර කරලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ දවස් 3කින් විශාලාවට වැඩලා කූටාගාර ශාලාවේ වැඩ ඉඳලා ආනන්දයන් වහන්සේට රතන සූත්‍රය උගන්වලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පැම් පුරවලා ඒ පැම් පාත්‍රයත් අරගෙන මේ නුවර දොරක් ගානේ නුවර වටේටම රතන සූත්‍රයේ සජ්ජායනා කර කර මේ පැන් ඉහින්ද කියලා අනුදැනව දාලා ලිච්ඡවි රාජ කුමාරවරුත් එක්ක යම් තැනකින් ආනන්දයන් වහන්සේ පටන් ගත්තද යං කිංචි විත්තං ඉදවා හුරංවා කියන ගාථාවේ යං කිංචි කියලා ඉවර වෙනකොට අර පාත්‍රයෙන් අරගත්ත පැන් අහසට විසි කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය විශාලාවට වඩිනකොට දෙවි බඹුන් තෙරක් මායිමක් නැතුව රැස් වුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයත් දෙවි බඹුනුත් මේ අවස්ථාවට සහභාගී වෙනකොට විශාලාවේ හිටපු අමනුෂ්‍යයන්ට ඉන්න බැරුව ගියා. ඒල අය විශාලාවත් හැරලා පැනලා දීවා. පින්නතුනි ආනන්දයන් වහන්සේ යං කිංචි කියලා පැන් ටිකක් අහසට හිනකොට තවත් යම් ප්‍රමාණයක් අහුමුළු වල ප්‍රේතයෝ ඉතුරු වෙලා හිටියද ඒ සියලු දෙනාම විශාලාවත් හැරලා යන්න ගියා. මොකද අර පැන් ටික ඉතුරු වෙච්ච සියලුම අමනුෂ්‍යයන්ගේ හිස් මත වැටුණා කියලා කියන්නේ. ඒක උන්ට දරන්න බෑ. රතන සූත්‍රය ඊතරම්ම ප්‍රබලයි. මේ ගාථාවේ ඊළඟ පද ටික කියා අහසට පැන් ඉහිනකොට විශාලාවේ දැනටත් රෝගාබාධයට ලක් වෙලා නොමැරී ජීවත් වෙන යම් කෙනෙක් හිටියානම් ඔවුන්ගේ හිස මත වැටෙන්න පටන් ගත්තා. දිව්‍යමය අමෘතයකින් අභිෂේක කළා වගේ මොහොතින් සියලු දෙනාම සුවපත් වෙනවා. පැම් පොදක් වැටෙන මොහොතින් සුවපත් වෙනවා. ඒ සියලු දෙනාම සාදු සාදු කියා ආනන්දයන් වහන්සේගේ පිටිපස්සෙන් වැටෙනවා. මුළු නුවර වටේටම පැන් ඉහලා ආනන්දයන් වහන්සේ සුවපත් වෙච්ච ලෙඩ්ඩුත් ලිච්ඡවි කුමාරවරුත් සමග නැවත භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කූටාගාර ශාලාව ළඟට ආවා. දැන්ටත් විශාලාව ඊටාම පිරිසිදුයි. රෝග සංසිඳලා. අපේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කරන්නයි සූදානම රැස් වෙච්ච අයට. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් විශාල දෙව් පිරිසක් එක්ක කරගෙන ඇවිල්ලා සුදුසු පැත්තක නතර වුණා.
භාග්‍යතුන් වහන්සේ 7 වතාවක් රතන සූත්‍ර දේශනාව කළා. විශාලාව පෙර තිබුණ තත්වයට පත් කරන්න සුදුසු නුවරක් බවට පත් කළා. සියලු උපද්‍රව ඉවරයි. සඳහන් කළා මහරජා මම ආපහු පිටත් වෙන්න ඕනේ. වැඩමවාගෙන ආවට වඩා උසස් පූජාවකින් ආපහු වැඩමෙව්වා. ගංගා නදිය ගාවට එනකොටත් නාගයෝ සප්ත රතනමේ මැණි නැව් අරගෙන ඇවිල්ලා. ඒවා සප්ත රතන වලින් සරසලා මැණික් නැව්, රිදී නැව්, රත්තරන් නැව්, විවිධ විදිහේ නැව් ගෙනල්ලා මිනිස්සුත් දෙවියොත් භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වනවා. නාගයෝ වෙච්ච අපිත් ඒ අවස්ථාව ගන්න ඕනේ කියලා තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ගම් යුරේදී භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි දෙවියන්ට මිනිසුන්ට විතර අනුකම්පා කරන්නේ. අපටත් අනුකම්පා කරන්න. මේ නැව් වලට වඩින්න කියලා. පින්තුනි නැව් 500ක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක්. හැම නැවකම බුද්ධාසනයයි සංඝාසනයි වෙනම තියෙනවා. අදිෂ්ඨාන කළා. බුදුරු 500ක් මෙව්වා. බුදුරු 500 දෙනාම අර ආසන මත වඩා හිඳිව්වා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේත් එක්ක වැඩි 500 දෙනාගෙන් එක නම හැම නැවකටම යන්න කියලා. සියලු දෙනා වහන්සේලාම රහතන් වහන්සේලා නැව් වලට වැඩියා. නැව් ගමන් ආරම්භ කළා. ගංගා නදියේ ජලතලයේ පංච වර්ණ මල් වලින් සරසලා. අපට විස්තර කරන්න බැරි ප්‍රමාණයක් පින්නතුනි මෙතන තියෙන තරම් අසිරිමත්. නාගයෝ ගඟ මැද්දදී ආරාධනා කළා ස්වාමීනි නාග භවනට වඩිමු කියලා. දවසක් නාග භවනට වැඩියා. දවසක්ම ධර්ම දේශනා කළා. ඊළඟ දවසේ අපේ භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් නාගයොත් එක්ක ජලතලයේ මතු පිටට ආවා. බූමාටු දෙවියෝ මහ පොළොවේ වනාන්තරවල කඳුසිකරවල හැම තැනම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධාසන පනවලා මලින් සරසලා විවිධාකාර පූජාවන්ට ලෑස්ති. බූමාටු දෙවියන්ගේ පින්කම දැකලා ආකාශස්ත දෙවියොත් පටන් ගත්තා. අන්තිමට බඹලව දක්වාම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා පැවැත්වෙන්න ගත්තා. අකනිටා බඹලව දක්වාම එහෙමයි. සඳහන් කරන ආපහු වඩිනකොට දෙවියෝ මිනිස්සු එකතු වෙලා කරපු පූජාව භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් තියෙන කුඩය විතරක් අකනිටා බඹලව දක්වා උසයි කියලා. ඒ තරම්මයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සියලු පූජා උපහාර අසිරිය ලැබමින් නැවත රජගහ නුවරට වැඩලා පහවදා පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා ආපහු වැඩලා දාන් වළඳලා දහවල උපස්ථාන ශාලාවට භාග්‍යතුන් වහන්සේ වඩිනකොට භික්ෂු සංඝයා සාකච්ඡාව ඊයේ දවසේ භාග්‍යතුන් වහන්සේ උදෙසා දෙවියොත් දිව්‍යමය නාගයොත් මිනිස්සුත් කරපු ඒ අසිරිමත් පූජාව මොනතරම්නම් සුන්දරද. ඒ වාගේ මහා පූජාවකින් පිදුම් ලබන්න ලෞතර බුදුරජාණන් වහන්සේ සසර මොනතරම් පින් කරන්න ඇද්ද. ආන්ගේ කතාව අහලා දැනගත්ත භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාලා. නෑ මහණෙනි සංසාරේ කරපු ලොකු පින්කමක් නෙමෙයි විපාක දුන්නේ. මත්තාසුක පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. මහත් සැපයක් බලාපොරොත්තු වෙන කෙනා සුළු සුළු සැපත් හරින්න කියලා දේශනා කළා. චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. දේශනා කළා තමන්ට අයිති මද සැපය අත්හැරලා දානවා මොනවට උසස් සැපයක් බලාපොරොත්තු වෙන නැනවතා විසින්.
අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මනවින් පැහැදිලි කළා. මහණෙනි, මේ සංසාර ගමනේ මං විසින් කරගත්ත ඊටාම කුඩා පින්කමක ආනිසංසයයි මේ විපාක දුන්නේ. ස්වාමීනි, මේ තරම් මහා විශාල වශයෙන් ආශ්චර්යමත් පූජාවක් සිද්ධ වෙන්න එදා කරපු සුළු පින්කම මොකද්ද කියලා. ධර්ම කාරණාව අලුතෙන්ම අහන පින්නතුනුත් කල්පනා කරනවා ඇති. ඒ තරම් අසිරිමත් පූජා උපහාර ලබන්න සංසාරي කරලා තියෙන පින්කම අපිත් කෙරුවොත් වටින්නේ නැද්ද කියලා. හැබැවින් මෙහෙමයි. අහලා විතරක් මදි. කරන්නත් ඕනේ. ප්‍රායෝගික කරගන්න ඕනේ හැම කුසලයක්ම ජීවිතේට. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මම සංක කියලා බ්‍රාහමණයෙක් වෙලා ඉපදිලා හිටියා. මට හිටියා සුසීම කියලා ඒ කාලේ පුතෙක්. මගේ පුතා දක්ෂතාවෙන් දිසාපාමොක් ආචාර්යවරයා ළඟට ඇරළුවා ශිල්ප ඉගෙන ගන්න. මහණෙනි, සුසීම කුමාරයා හරි දක්ෂයි. වසර 12ක් පමණ එක දිගට ඉගෙන ගත යුතුයි. වේදේ හදාarලා ඉවර කරන්න. එවන් වේදේ ඊ타ත්ම කෙටි කාලයකින් හදාarලා ඉවර කරගත්තා. ආචාර්යවරයාට කතා කළා. කතා කරලා කියනවා, ස්වාමීනි, මේ වේද සාහිත්‍යය මුල නම් දැක්කා, මැදත් දැක්කා. මට අග පේන්නේ කියලා. මට ඒ ටිකත් කියලා දෙන්න. ඒ ආචාර්යවරයා සඳහන් කළා, පුතේ, ඔය වේද සාහිත්‍යයේ කෙරවල අපි දන්නේ නැහැ. ඒක දන්න අය නැද්ද ස්වාමීනි? ඉන්නවා. බර්ණස ඉසිපතනාරාමේ. මම එහි යන්න. අවසර ඉල්ලගත්තා. ඉසිපතනේට ගියා. එහි ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලාට කාරණාව මතක් කළා. පසේ බුදුරජාණන් වහන්සේලා සඳහන් කළා, පරතරයට යන මග කියලා දෙන්න පුළුවන්. හැබැයි අපි වාගේ වෙන්න ඕනේ. මොකද්ද මේ අපි වාගේ වෙනවා කියලා කියන්නේ? පසේ මහාන වෙන්න ඕනේ කියලා කියන්නේ. සුසීම කුමාරයා මහාන වුණා. පසේ බුදුරජාණන් වහන්සේලා අවශ්‍ය ධර්ම කාරණා කර්මස්ථාන කියලා දුන්නා. ඒ අනුව කටයුතු කරලා සුසීම කුමාරයා නොබෝ දවසකින්ම පසේ බුදු කෙනෙක් බවට පත් වුණා. පච්චේක බුද්ධත්වයේ මුදුන්පත් කරගත්තා. හැබැයි පින්නතුනි, ඉන්පස්සේ බැලුවා ආයුෂ කොච්චරද කියලා. දැනටත් ඉවරයි. සියලු දෙනාටම අවසර ඉල්ලගත්තා. අහසට පැන නැංගා. සුසීම පසේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දැක්වුවා. අහසෙදිම පිරිනිවන් පෑවා. අනික් පසේ බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ටික එකතු කරගෙන දායකයන්ගේ අතට දීලා සඳහන් කළා, හැමෝටම වඳින්න පුදන්න පුළුවන් පහසු තැනක මේ ධාතුන් වහන්සේලා වඩා හිඳවලා සෑයක් හදන්න කියලා. සුදුසුම තැන අපූර්ව සෑයක් නිම වුණා. මේ කාලේ සංක බ්‍රාහ්මණ කල්පනා කළා, ශාස්ත්‍ර ඉගෙන ගන්න ගියපු මගේ පුතා බොහෝ කාලෙකින් ආවෙත් නැහැ, තොරතුරුකුත් නැහැ. බලලා එන්නම් කියලා බර්ණසට ගිහිල්ලා පුතාගේ හැඩ උරුකම් කිය මිනිස්සුන්ගෙන් අහනවා. මිනිස්සු කියනවා, ඒ කුමාරයා අපි දන්නවා. හැබැයි ඒ කුමාරයා දැන්නේ ඒ කුමාරයා පසේ බුදු වුණා. පිරිනිවන් පෑවා. සංක බ්‍රාහ්මණතුමා බිම ඇද වැටුණා. දුක දරා ගන්න බෑ, මහ පොළොවට අත ගහමින් අඬන්න පටන් ගත්තා. මිනිස්සු සංක බ්‍රාහ්මණතුමාගේ හිතේ දුක වේදනාව මදක් පහ වෙනකන් ඉඳලා සංක බ්‍රාහ්මණට කියනවා, බ්‍රාහ්මණතුමනි, ආංගර ඈත සුදුවට පේන්නේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා
තැම්පත් කරලා හදාපු මහසෑය. ගිහිල්ලා බලලා වැඳලා එන්න කියලා. සෑ මළුවට ගියා. තනකොළ පිරීලා. දුක හිතුණා. එක තැනක වාඩි වුණා. සියලුම තනකොළ අතිම්ම ගැලෙව්වා. මළුවට වැලි දාන්න ඕනේ කියලා හිතුණා. උදළු කූඩ මොකවත් ගෙනල්ලා තිබුණේ නැහැ පින්නතුනි. සංඝ බ්‍රාහ්මණතුමා තමන්ගේ උතුරු සළුවට ගඟෙන් වැලි පුරව ගෙනහිල්ලා මළුවට දානවා. මුළු මළුවම වැලි ඇතුරුවා. තනකොළ අයින් කළා. සුදු වැලි ඇතුරුවා. මේ වැලි වලින් දූවිලි නැගෙයි කියලා හිතපු නිසා පානය කරන්න පැන්ගෙනියන කෙන්ඩියෙන් පැන්ගෙනල්ලා මුළු මළුවම තෙමුවා. පින්නතුනි මේ සියල්ල නිමා කරලා මළුව දැන් බොහෝම ලස්සනයි. තනකොළ නෑ. සුදු වැලි අතුරලයි තියෙන්නේ. බ්‍රාහ්මණතුමාට හිතෙනවා මේ මහා සෑයට මලක් පූජා කළොත් කොහොමද කියලා. වනමල් නෙලාගෙන ඇවිල්ලා පූජා කළා චෛත්‍යයට. සියල්ල ඉවර කරලා වැඳලා කොත් කැරල්ල දිහා බලහම කොත් කැරල්ල අවුවේ. සිටුතුමා ගාව තිබුණ කුඩයක්. අරන් ආවේ වැස්සොත් ඉහළ ගන්න. අවුවටත් ඉහළ ගන්න. සිටුතුමා තීරණය කළා වැස්සොත් තෙමුණාවි. අවුවට පිච්චුණාවි. මම මගේ සැපය වෙනුවෙන් තියෙන මේ කුඩය භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සෑයට පූජා කරනවා. දිග ලීයක් හදාගත්තා. කුඩේ ඉහළලා කෙරවලින් ගැට ගැහුවා. සෑයට උඩින් කොත් කැරල්ට උඩින් කොත් කුඩේ තියෙන විදිහට හැදුවා. ඒක දැක්කහම පුදුම සතුටක්. හැබැයි ඒ ටික දකින්නට හිතුණා තවත් පාළුවක් තියෙනවා. මොකද්ද? කොඩි නෑ. කොඩි ගෙනල්ලත් නෑ. නමුත් කොඩියක් පූජා නොකර යන්න හිතෙන්නෙමත් නෑ. ගඟට බැස්සා. උතුරු සළුව හොදගත්තා. සීතටත් පින්නටත් අවුවටත් මේ උතුරු සළුව ඕනේ. සීතට පොරව ගන්න. පින්නට හිස වහ ගන්න. දහවල ගත දවට ගන්න. උතුරු සළුව ඕනෙමයි. නමුත් කමක් නෑ. මගේ සැපය අත්හරිනවා. එහෙම හිතලා තවත් දිග ලීයක් ගෙනල්ලා උතුරු සළුවේ ලී කෙරවලේ ගැට ගහලා චෛත්‍ය ළඟ හිටෙව්වා. උතුරු සළුව හුළඟට ලෙල්ල දෙනවා. සංඝ බ්‍රාහ්මණතුමාට පුදුම සතුටුයි. නැවත නැවත වන්දනා කරලා පිටත් වෙලා යන්න ගියා. මහණෙනි මේකයි කරපු පින්කම. පින්කමක් කරන්න ගියා නෙමෙයි පුතා හොයන්න ගියේ. නමුත් පුතා මුණ ගැහුනේ නෑ. පුතා වෙනුවෙන් හදලා තිබිච්ච චෛත්‍යයට මං උපස්ථාන කළා. සෑ මළුවේ තනකොළ ටික ගැලෙව්වා. සංසාරේ කොච්චර සැපවත් කරගන්න හේතු වෙන සතර අපායෙන් මුදවන උසස් පින්කමක්ද? සෑ මළුවක, බෝ මළුවක, විහෙර විහාර මළුවක තනකොළ කෙන්දක් ගලවන වාරයක් ගානේ තමන්ගේ හිතේ කෙලෙස් නැමැති වල් උදුරන්නේ උදුරලා ඉවත් කරගන්න හේතු වෙන මහ විශාල පින්කමක්. සමහර අය ධර්ම ශ්‍රවණය කළ නැගිටිනකොට සෝවාන් වෙලා. සමහර අය සක්‍රුදාගාමි වෙලා. සමහර අය අනාගාමි වෙලා. සමහර අය රහත් වෙලා. සමහරුන්ට මුකුත් වෙලා නැහැ. අපිත් බණ අහනවා. අපිත් බණ කියනවා.
ඔබත් බණ අහනවා. කී කාලෙක ඉඳලා අහනව ඇද්ද? නමුත් තවම මාර්ගයක් ඵලයක් අපිට නැහැ. ඊතර යෑමේ තෙරක් මායිමක් පේන්නේ. ඇයි? තාම බැරි වුණා කෙලෙස් උල්ලුදුර ගන්න. කෙලෙස් මුල් උදුරලා දාන්න තාම බැරි වුණා. නමුත් සඳහන් කරනවා මේ ත්‍රිවිධ ස්ථානවල චෛත්‍ය බෝධිය විහාරමලු මේ තැන්වල මේ තනකොළ ගලවලා ඉවත් කරන එක. කෙලෙස් උදුරා ඉවත් කරන්න මහත් වූ පිටුවහලක්. ඊතර මම සඳහන් කළා මේ බණ අහනකොට මාර්ගඵල ලබන උතුමෝ පහසුවෙන් කෙලෙස් ඉවත් කරගන්න සංසාරේ පින් කරලා තියෙන අය. මහ කැපකිරීම කරපු අය. දුතාංග දරපු අය. ඒ වගේ මහා කුසල් රැස් වෙනවා මේ වගේ තැන්වල මේ වගේ කටයුතු කරාම. බෝමලුවක් සෑමලුවක් පිරිසුදු කරාම ලැබෙන ආනිසංසය මෙච්චරයි කියලා සීමාවක් නැහැ. පින්නතුනි අපේ ශාසනය සඳහන් කරන සුදහා පිණ්ඩිය කියලා රහතන් වහන්සේ නමක් ගැන අපදාන පාළියේ. මහා කල්ප ගණනාවක් දෙව්ලොවයි මනුලොවයි විතරයි උපදින්නේ. එක දිගට මෙහෙමයි. මොකද්ද කරලා තියෙන පින්කම? චෛත්‍යයක් පුපුරලා ආන්ගේ පුපුරපු තැනට බදාම පිටක් අරගෙන ගිහිල්ලා පුරවලා පැල්ලම පිපුරුම වැහුවා. ආන්ගේ කුසල කර්මයයි ඒසා දීර්ඝ කාලයක් සුව සම්පත් උදා කරලා දුන්නේ. එතකොට මේ සුළු දේවල් කරලා තියෙන්නේ. බණ්ඩු පුල්ලිය මහරහතන් වහන්සේගේ අපදානයත් ඒහා සමාන එකක්. එතකොට මෙන්න මේ තනකොළ ගලවලා ඉවත් කරපු නිසා තමයි විශාලාවට වඩින ගමනේ යදුන් 8ක් මාර්ගයේ තනකොළ කෙන්දක්වත් තිබ්බේ නැහැ. ඔක්කොම සුද්ධ කරලා. මළුවට සුදු වැලි අතුරපු නිසා තමයි යදුන් 8ක් මාර්ගයේ තනිකරම සුදු වැලි අතුරලා තිබුණේ. චෛත්‍යයට වනමල් පූජා කරපු නිසා තමයි ධනක් තරම් එරෙන තරම් ධන මට්ටමට එරෙන තරම් මල් පාවඩ දාලා තිබුණේ. තමන්ගේ කුඩේ කොත් කැරල්ල ළඟ ඉහළපු නිසා තමයි බිම්සර රජුරු කුඩ 2ක් ලිච්ඡවි රජවරු කුඩ 4ක් ආපහු වඩින ගමනේ දෙවියන් නාගයින් මිනිසුන් හැමෝම එකතු වෙලා අකනිටා බඹලෝ දක්වාම භාග්‍යතුන් වහන්සේට ඉහළින් කුඩ ඉහළුවේ මේ ඡත්‍ර පූජාව නිසා. වඩින කොටත් දජ පතාක ලෙල දෙනවා. පාර දෙපැත්තේ තොරන් බැඳලා කෙසෙල් තොරන්. ආපහු වඩිනකොට ගල් උඩ කඳු සිකර මුදුනි අහසි අකනිටා බඹලෝ දක්වා හැම තැනම කොඩි දජ පතාක ලෙල දෙනවා. අපූර්ව ප්‍රාතිහාර්යයක්. ඒක භාග්‍යතුන් වහන්සේ දක්වන එකක් නෙමෙයි. පිනට ලැබෙන පෙළහරක්. මේ කරුණ දේශනා කරමින් මතක් කරනවා මහණෙනි. ඔය තමයි මං කරපු පුංචි පින්කම. සුළු සැපයත් හැරියා. කුඩෙන් තියෙන සහනයත් හැරියා. උතුරු සළුවෙන් තියෙන සහනයත් හැරියා. ආන්ගේ කුසල කර්මය නිසා අති දීර්ඝ කාලයක් සුගතියෙන් සුගතියට සැරිසරුවා. දෙව් මිනිස් දෙගතියේ උප්පත්තිය ලැබුවා. මහා කුසල රැස් කරගත්තා. පාරමිතා පූර්ණේ කරගත්තා. ඒ ආත්ම භාවවල ඉපදිලත්. මහණෙනි චෛත්‍යයක් උදෙසා වත් පිළිවෙත් කරලා. දැන් අපිට එතකොට හිතෙනවා මේ ජීවිතයේ අදත් අපිට කොච්චර මේ වාගේ පින්කම් කරන්න පුළුවන්ද?
ධර්මයේ දන්න නිසා අවබෝධයෙන් කරන අය කොච්චර ඉන්නවද? හැබැයි කරන අයට වඩා නොකරන අය ඊටාම වැඩි. බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක් කොයිතරම්නම් ඵල ලබන්න පුළුවන් එකක්ද? ආංගිකයි දේශනා කළේ මත්තා සුඛ පරිච්ඡාගා. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් හැමතැනම යම් කෙනෙක් පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරු සම්පස්සං විපුලං සුඛං. මහත් සැපයක් බලාපොරොත්තු වෙන ඕන කෙනෙක් මද සැපයත් හරින්න ඕනේ. හිතන්න මෙහෙම ඉගෙන ගන්න ළමයි සෙල්ලම් කරන්නත් කැමති ළමා වයස නිසා. නමුත් මව්පියෝ දැඩි නීති තහංචි දානවා ඉගෙන ගන්න කියලා. රූප වාහිනිය බලන්න නැහැ. ක්‍රීඩා පිටියට යන්න නැහැ. ළමයි ඇසුරු කරන්න නැහැ. ගෙදරටම හිර වෙලා නමුත් පාඩම් කරනවා. වෙහෙසෙනවා මහන්සි වෙනවා. ඉතින් මේ ළමයි සෙල්ලම් නොකරනවම නෙමෙයි. අනික් අයට වඩා නිදහස අඩුයි එකට. සමහර ළමයෙක් ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකන් සෙල්ලම් කරනවා. රූපවාහිනිය බලනවා. ක්‍රීඩා තරඟ බලනවා. එයාගේ ජීවිතය දැන් බොහෝම සැපයි වගේ. නමුත් අර ළමයා ඒ සෙල්ලම් කාලේ අත්හැරලා ඉගෙන ගන්නවා. අවුරුදු 18 20 25 වෙනකොට බොහොම සැපට සෙල්ලම් කර කර ක්‍රීඩා තරඟ බල බල කටයුතු කරපු කෙනා කුලී වැඩට යනවා. හිඟමනේ යනවා වෙන්නත් පුළුවන්. නමුත් අර දුක් විඳපු කෙනා හොඳ රැකියාවක්, හොඳ ගෙයක් දොරක්, වටිනා යාන වාහන, ඔහු වාසනාවන්ත පෞල් ජීවිතයක් ගත කරනවා. ඔහුට දැන් සැපයි. නමුත් එදා සැප විඳපු ළමයා අද සමහරට මේ පුජ්‍යලයාගේ කුලී වැඩ කරනවා. අවුවේ වැස්සේ දැන් ඔහුට දුකයි. නමුත් එදා සෙල්ලම් කරන්න තියෙන කැමැත්ත අත්හැරියානම් ඔහුටත් මොහු වගේ වෙන්න තිබ්බා. ආංගිකයි දේශනා කළේ සුළු සැප අත්හරින්න. හැම තැනටම ඕක දාන්න. හැම තැනටම ওই කාරණාව එකතු කරන්න. සමහර අය පංච දුෂ්චරිතයම කරනවා. පුංචි ලාභයක්, දීර්ඝ කාලින දුකක්. වැරදි කාම සේවනයේට යන අය පොඩි සැපයක්. කොයි තරම් කාලයක් කියාගන්න බැරි තරම් දුකක් විඳිනවද? නමුත් දේශනා කළේ දවසින් දවස මොහොතින් මොහොත වෙනස් වෙන සැපයක්. ඒක සුළු එකක්. ඒ දවසින් දවස වෙනස් වෙන සැපයත් හරින්න. මෙතන පින්නතේ මනුලව සැපයයි දෙව්ලොව සැපයයි දෙකම පැහැදිලි කරනවා. මනුස්ස ලෝකේ තියෙන සැපක් ස්ථිරත් නැහැ. දෙවියන්ට දිව්‍යමය සැපේ ස්ථිරත් නැහැ. ආන් එක හින්දුවට කියන්නේ පුංචි සැප කියලා. ඒ දෙව් සැපේටත් කීවේ පොඩි සැපයක් නම් නිවන් සැපය කොහොම එකක් වෙන්නේ ඇද්ද? එන මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සුළු සැපත් හරින්න කියලා කීවේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම වෙනුවෙන්, නිර්වාණ සැපය වෙනුවෙන් මේ පුංචි සැපත් හරින්න. අත්හල යුතු දේවල් අත්හැරලම දාන්න. ඒ උතුම් නිවන වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළා. මේ ගාථාව තව දීර්ඝව අපිට පැහැදිලි කරන්න සාකච්ඡා කරන්න පුළුවන් අද කාලින් උදාහරණ අරගෙන. කාල වේලාවත් නිමා වෙලා නිසා ධර්ම දේශනාව නිමා කරනවා. ඔබේ ජීවිතේ හැම තැනටම එකතු කරන්න. මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැපයක් අත්හරිමු කියලා. පින්නතුනි, තමන්ගේ ජීවිතය ධර්මානුකූලව සාර්ථක කරගන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය, ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව අපිට නිතරම ලැබෙනවා. ඒ ආශිර්වාදයේ අනුකම්පාව ලබන්න සුදුසු ජීවිත අපි ළඟ තියෙන්න ඕනේ.
එවන් උතුම් ජීවිතයක් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න රත්නත්‍රි ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කණංකේ දෙනිය ගෙදර පදිංචි අයිකේ කොඩිතුවක්කු මහත්මයා අශෝකා දහනායක යාපා මහත්මිය ගයංගී අශෝරංග දියණිය රසංක අශෝරංග පුතණුවන් සහ චමත්යා අමාමී දියණිය මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. 2021 නොවැම්බර් මාසයේ 11 වෙනි දින එනම් අද දින යුගදිගයට එළඹෙන ගයංගී අශෝරංග දියණියගේ සහ නවීන් නිරෝෂාන් මදුරංග පුතණුවන්ගේ යුගදිවියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කළ බව සිහිපත් කරනවා. යුවතිපති දෙපළට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. යුගදිවිය සාර්ථක කරගන්න යුගදිවිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගයංගී අශෝරංග දියණියටත් නවීන් නිරෝෂාන් මදුරංග පුතණුවන්ටත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් කෝටි ලක්ෂයක් සක්වලේ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් අපි විසින් රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානානිසංසයත් අඩු නැතුව අනුමෝදන් වේවා. මෙලොව ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න ශක්තිය ධෛර්යය ඒ තුලින් ලැබේවා. මෙලොව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න ඒ දෙපළටත් දේශනාවේ දායකත්වයේ දරූ හැම කෙනෙකුටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං